පදය. හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අපි නිරන්තරයෙන්ම අපේ ජීවිත නිවැරදි කරගන්නට උත්සාහ කරන, වෑයම් කරන, වර්ධින හැම මොහොතකම නැවත නැගී සිටින්නට උත්සාහ කරන තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල හික්මෙන් උත්සාහ කරන ශ්‍රාවකයෝ වශයෙන් අපේ ජීවිත නිවැරදි කරවන්නට, අපේ ජීවිත හික්මවා ගන්නට හේතු වෙන කරුණු කාරණා නිරන්තරයෙන්ම ජීවිතේට ඒක රාශි කර ගන්න ඕන. මේ ධම්මපද දහම් කතිකාවතත් අපේ ජීවිතේ එහෙම නැවත හික්මෙන්නට අවශ්‍ය නොවන මේ හික්මීමේ කෙලවරට යන්නට ධම්මපද ගාථා එකතු කරගන්නේ කොහොමද කියලා කතාවට කතා බහ කරන උතුම් දහම් සාකච්ඡාවක්. අපේ පින්නතුන්ට මේ ගෙවී ගිය කාලය තුල අපි ගාථා 20ක් එහෙම නැත්නම් යමක වර්ගයේ අවසාන වෙන කම්ම සාකච්ඡා කළා. ඒ ගාථා සහ ඒ ගාථාවලට හේතු වන නිදාන කතා ආදිය ශ්‍රවණය කළා නම්, පතපොතින් හැදෑරුවා නම් පින්නතුන්ට දැනේ ඒ ගාථා 20 තුලින් ජීවිතේ ලොකු හික්මීමකට යන්නට, ජීවිතේ අඩපාඩු සකස් කරගන්නට කොච්චර ඒ ගාථා රත්නයන් අපේ ජීවිතවලට උපකාරී වුණාද කියලා. එතකොට අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ දෙවෙනි වග්ගය පිළිබඳව. දෙවෙනි වග්ගය තමයි අපමාද වග්ගය. එතකොට අද දවසේ ඒ උතුම් ධම්මපදයේ තුල අඩංගු අපමාදය වග්ගයේ අඩංගු පළවෙනි ගාථාව පිළිබඳව සාකච්ඡා කරන්න, කරුණු බෙදා හදා ගන්න අපිත් එක්ක වෙනද වගේම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා ඉන්නවා. අපේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිතුක ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අද අපිට තියෙන එතකොට අප්පමාද වර්ගයේ පළවෙනි ගාථාව. එහෙමයි. මේ ගාථාව තියෙන්නේ අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතා මතා කියලා. ඒ කියන්නේ පින්වත්නි, යම් කිසි කෙනෙක් ප්‍රමාදී නම්, සරලව ගත්තොත් ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ප්‍රමාද කෙනෙක් නම් එයා මැරුණු කෙනෙක් වගේ. හැබැයි යම් කිසි කෙනෙක් මේ ශාසනය තුල අප්‍රමාදීව කටයුතු කරනවා නම් එයා නොමැරුණු කෙනෙක්. එහෙමයි. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕන, කතා කරන්න ඕන ස්වාමීන් වහන්සේ මේ ප්‍රමාදය සහ අප්‍රමාදය කියන්නේ මොකක්ද කෙනෙකුගේ ජීවිතේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අති ගෞරවනීය, පූජනීය, වන්දනීය විනයාචාර්ය පොහුල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අප්‍රමාදී බවත් ප්‍රමාදී බවත් දැන ගැනීම අපි හැමදෙනාට මේ නිවන් මාර්ගයේ පසක් කර ගැනීමට ලොකු උපකාරයක් බවට පත් වෙනවා. මුලින්ම අපේ ප්‍රමාද භාව පිළිබඳව දැනගත්තොත් ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රමාදය කියලා කියන්නේම කුසලයට ඇති පසුබැසීම. දැන් අපේ ජීවිතවල තියෙනවා නම් අපි බලන්න ඕනේ මෙතෙන්දී අපේ කුසලයට කල් දැමීමේ ගතියක් තියෙනවානේ. ඒ කියන්නේ හෙට කරන්නම්, අනිද්දා කරන්නම්, තව මොහොතකින් කරන්නම්, තව අවුරුද්දකින් කරන්නම්. ඔය වගේ අපේ තියෙන අර කුසල් පැත්තට පොඩ්ඩක් පසුබසින ස්වභාවයක් තියෙනවා. එතකොට ප්‍රමාදී භාවයේ ලක්ෂණයක් තමයි කල් දැමීම. එතකොට ප්‍රමාදී වෙන වීමේ හේතුක් තියෙනවා නිසානස. දැන් ඔය කම්මැලිකම කියනවා ඊළඟට. ඒ කියන්නේ හැම අකුසලයක්ම අපිට ප්‍රමාදය තමයි ඇති කරන්නේ. එතන විශේෂ කොට දක්වලා තියෙනවා කම්මැලිකම, කුසීතකම. මෙන්න මේ ධර්මතා තියෙනවා නම් යම් කෙනෙකුගේ ජීවිතය තුළ ප්‍රමාදී බව එනවා. ඇත්තටම දැන් ඒක සනස් දැන් මරණ කෙනෙක් කියලානේ මේක කියන්නේ. එහෙමයි. මටත් හිතුණා දැන් කතා කරනකොට අර
එකක් තමයි ඔය නැවත නැවත මරණය සිද්ධ වෙන කෙනෙක් බවට පත් වෙනවා. කොහොමත් අර ප්‍රමාදික කෙනා අර මැටි ගුලියක් වගේ ගිය තැන ඇලෙන ගතියක් තියෙනවනේ. අයියෝ බෑ අමාරුයි කරගන්න බෑ. ඒ වගේ අර නිකන් මලානික ගතියක් එහෙමයි කියන්නේ තියෙන පණ දැන් නැති ගතිය. ලෝකෝත්තර පැත්ත විතරක් නෙවෙයි ලෞකික ජීවිතේ වුණත් මේ ප්‍රමාදී අය හරීම මේ කියන්නේ හරි උදාසීන අර මැටි කුලිය වගේ හැමතිස්සෙම කොහේ හරි අල්ලගෙන ඉන්න වාඩි වෙලා ඉන්න කතාවකට වෙලා ඉන්න අන්න එහෙම මේ අකර්මන්න චරිත. එහෙම කර්මන්නේ චරිතය එහෙමයි. එහෙමයි සන්නස කියන්නේ ඒවයි කිසිම අර ප්‍රමුදිත භාවයක් ප්‍රබෝධමත් ගතියක් එහෙම ක්‍රියාශීලී ගතියක් එහෙම මේ නැහැ මේ ප්‍රමාදී අය. ඒ කියන්නේ දෙපැත්තෙන්ම ප්‍රමාදී. يعني ලෞකික පැත්තනොත් ප්‍රමාදයි ඊළඟ ලෝකෝත්තර මාර්ගයේ පැත්තනොත් මෙයාලා ප්‍රමාදයි. එහෙමයි. එතකොට අනිත් අය අප්‍රමාදී අය. එහෙමයි. එයාලා නොමරුණු අය කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ කුසලයේ තුල එයාලා වේගෙන් ඉහළට යනවා. කුසලයේ තුල වේගෙන් ඉහළට යන කෙනා ප්‍රමාද නැති කෙනෙක් විදිහට තමයි මේ අප්‍රමාද වර්ගයේ තියෙන පළවෙනි ගාථාවේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සායනාංශ දැන් අපි දැන් සාමාන්‍යයෙන් සමාජයේ ගත්තට පස්සේ ප්‍රමාදී අය වැඩි. ඇත්තටම සාමින්හාස අප්‍රමාදී භවයේ පළවෙනි ස්ථානය තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. ඊළඟට සකෘදාගාමිනෝ කියන්නේ. මොකද එතනින් මෙහා ඉන්න ඕනෑම කෙනෙක් සෝතාපන්න නොවුනොත් එතනින් මෙහා ඉන්න ඕනෑම කෙනෙක් මේ ජීවිතේ යම් කිසි කුසලයකට සුගතියට ගියත් සංසාර ජීවිතේ තාම දුක්ඛිත අගාධයන්ට ඇදගෙන වැටෙන්න පුළුවන් කෙනෙක්. එතකොට යාටත් මෙරි යන්න වෙනවා. ඉතින් අන්නේ සෝතාපන්න භාවය වගේ උතුම් තත්ත්වයකට එවැනි අප්‍රමාදී තත්ත්වයකට එන එතනින් එහාට ගිය කවදාවත් නැවත මැරෙන්න උපදින්නේ නැති අරිහත්ත්වය වගේ එවැනි තත්ත්වයකට යෑම තමයි අප්‍රමාදී බව කියන්නේ. සායනාස දැන් අන්නේ අප්‍රමාදී බවට පත්වීමට පෙර දැන් සමාජයේ බහුතරයක් ඉන්නේ ප්‍රමාද වෙච්ච අය. මේ වෙනකොටත් ඇත්තටම ඔබ අප දහම අවබෝධ කරලා නැත්නම් අපි ඉන්නේ ප්‍රමාදී ගොඩේම තමයි ඉතින්. අපි උත්සාහ කරනවා තමයි. නමුත් තාමත් දැන් අද මැරුණොත් එimhe ඉතින් පෘථග්ජනෙක් විදිහට නිසාවෙන් අපවත් වෙන්නේ මැරෙන්නේ. ඊළඟට යන්න කොහෙද කියලා දන්නේ එහෙමයි. අපි ඕනෑම කෙනෙක් ගිහි හෝ පැවිදි හෝ වේවා. එතකොට ස්වාමීන් මේ ප්‍රමාදී බව අපි දුරු කරගන්නට අද අපි යම් කිසි කමටහන් ටිකක් සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතනවා. එහෙම සනසයි. ඊටමත් වැදගත් ඒ විදිහට හිතනවා. එහෙමයි මේ ඇත්තම දැන් ඔය අප්‍රමාදී ගුණ ඇති වෙන්න ප්‍රමාදී බව දුරු වෙන්න ඍජුවම දේශනා කරන කමටහනක් මේ මරණානුස්සති සාමිහස. ඇත්තට මේ මරණානුස්සතිය මේ දවස්වල අපට බුදුරජාණන් වහන්සේ කියපු දේ මොන තරම් ඇත්තක්ද ජීවිතේ මොන තරම් අස්ථීරද කියන එක අපට හොඳටම පසක් වෙනවා. මොකද මේ වෙන විට ඉන්දියාව රටේ දවසකට 2500 වගේ මිනිස්සු මැරෙනවා දවසකට. ඉතින් සඳහන් කරන සෑම තප්පර 4කට වතාවක් මනුෂ්‍ය මේ ජීවිතයක් විනාශ වෙනවා මේ තත්ත්වයට එක්ක. එතකොට අපේ ජීවිතයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි ඔතෙන්ට වැටෙන්න බැරිද? දැන් ඇත්තටම තමන්ගේ ජීවිතය පිළිබඳව යම් ස්ථිර බවක් දැනන ගමන්ම වෙන්නේ අපි දැන් අවුරුද්දක් ජීවත් වෙයි කිව්වම අපිට අර මේ පැවැත්ම දිහා බලන්න ස්වාමීන් වහන්සේ. දැන් මං අවුරුද්දේ ජීවත් වෙන්නේ කොහොමද? මේ මාසය මේ වසර ගන්න තුරු ජීවත් වෙන්නේ කොහොමද කියලා පැවැත්ම සකස් කරගන්නේ පැවැත්ම ඇතුළේ තමන්ගේ සුඛ විහරණය සදා ගැනීම තමයි උත්සාහවන්ත වෙන්නේ. ඒ මරණය පිළිබඳව අවබෝධයක් නැති වුනහම. එතකොට දැන් මේ මරණය පිළිබඳව අපි කිව්වා වර්තමානයේ අපේ ඇස් දෙකෙම දකින්න පුළුවන්. මේ මොහොතේ මේ ඊළඟ මොහොතේ ජීවිතය ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. හොඳම උදාහරණය අපි කිව්වා ආසන්නම රට ඉන්දියාවේ සිද්ධ වෙන ක්‍රියාව පිළිබඳව අපිට ඒ ජීවිත විනාශ වෙන විදිහ දකින්න පුළුවන්. දැන් ඒකම මගේ පැත්තට දාගන්න මරණය පිළිබඳව Tamanට
අත්දැකීමක් ලබා ගන්න පුළුවන් නම් මරණානුස්සතිය වඩන්න පුළුවන් නම් ඒ තුළින් අපේ ප්‍රමාදය දුර වෙලා යනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ බාහිර අයගේ මරණයන් දිහා බලලා ඒ අය නොහිතපු විදියට නොපතපු විදියට දැන් ඔය ඉන්දියානු ජාතිකයන් අපේ රටෙත් කොරෝනා මරණ සිද්ධ වෙනවා. එහෙමයි. නමුත් අර මේක බොහොම ඛේදනීය විදියට අපිට වැඩිපුරම අහන්න ලැබිලා තියෙන ඉන්දියාව ආශ්‍රය කරගෙන මේ දවස්වල. එහෙමයි. එතකොට ඒ හුස්ම හිර වෙලා හුස්මත් එක්ක බොර අල්ලලා ඒ මරණයටපත් වෙන අයට එහෙම නිමිත්තක් තිබ්බේ නැහැ. يعني එහෙම අරමුණක් තිබ්බේ නැහැ මම මැරෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. මරණයට නිමිත්තක් නැහැ කියනවනේ. අන්න ඒ වගේ පින්නත්නි අපේ ජීවිතවලටත් එහෙම නිමිත්තක් ගන්න බෑ මම මැරෙන්නේ මෙහෙමයි කියලා. මා කරා මරණය එන්නේ මෙන්න මෙහෙමයි කියලා නිමිත්තක් ගන්න බෑ. එතකොට මේ කොරෝනා ව්‍යසනය නිසා හෝ වෙනත් ආකාරයක ව්‍යසනයක් නිසා හෝ අපේ ඒ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා අපිට මේ ජීවත් වීම පිළිබඳව ස්ථිර සංකල්පය බැහැර වෙන්න ඕන. එහෙමයි. ඒ කියන්නේ ජීවිතේ හෙට ඉන්න පුළුවන් කියන අදහසට වඩා හිට ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. එහෙනම් අද මම කරගන්න ඕන දේ ශාසනය තුලින් කරගන්න ඕන. එහෙමයි. උදේවරුව අපිට හිතෙන්න ඕන අද හවස් වරුවේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. එහෙනම් උදේවරුවේ හිටපු කී දෙනෙක් හවස් වරුවේ දරකොට බාටපත් වුණාද? එතකොට උදේවරු විද්‍ය අපිට මතක් වෙන්න ඕන හවස් වරුවේ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ජීවිතය අවිනිශ්චිතයි. අර ඒකනේ අර සායනාස මේ අංගුත්තර නිකාය මරණානුස්සති භාවනාවල තියෙන මරණ සති භාවනාවල තියෙන්නේ ඉහළට ගත්ත හුස්ම පහළට හෙළනකන් ජීවිතේ තියේද කියලා අවිනිශ්චිතයි. එහෙමයි. එතකොට උගුරෙන් පහළට බත් පිටක් යන තරම් කාලයක්වත් තව ජීවිතේ තියේද කියලා අවිනිශ්චිතයි. ඒකට කියන තීක්ෂණ මරණ සතිය කියලා. එහෙමයි. ඒ මරණ සතිය හොඳටම වැඩිච්ච අවස්ථාවක්. ජීවිතයේ අවිනිශ්චිත ස්වභාවය. ඊළඟට සායනාංශ දැන් මැරෙන්නේ නැතුව අපි හිතමු භයානක රෝගයකට අපිපත් වුණා කියලා. ඒ භයානක රෝගයකටපත් වුණොත් එහෙම අපිට මේ ප්‍රතිපත්ති දැන් මේ මෙච්චර හොඳට ඉඳලා ප්‍රතිපත්ති පුරා ගන්න බැරි නම් එහෙමයි. සායනාංශ පොඩ්ඩක් පින්නත් හිතන්න ලෙඩක් දුකක් ඇදුනොත් එහෙම මොනවා නොවේද? දැන් මේ හොඳට වැඩට යන්න පුළුවන්, ගෙදර වැඩ කරන්න පුළුවන්. එහෙම ඇඟේ පතේ හයිය තියෙද්දිත් දවසකට පැයක් භාවනා කරන්නේ නැහැ. අපි හිතුව ලෙඩ වුණොත් ඇඳකට වැටුණොත් අර තිබ්බ සායනහංශ මේ කෙටි චිත්‍රපටියක්. එහෙමයි. ඒ කෙටි චිත්‍රපටිය විනාඩි 8යි. එහෙමයි. ඒ විනාඩි 8 චිත්‍රපටිය ඇත්තට ඒක මම බලලා නැහැ. මම අහපු එකක් මේක. එහෙමයි. විදේශ රටක තිබ්බ චිත්‍රපටියක් කෙටි චිත්‍රපටියක් විනාඩි 8යි මේක තියෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකව මේක බලන්න ගියාට පස්සේ පළවෙනි විනාඩියේදී මේක දර්ශනය පටන් ගන්න සිවිලිමකින්. සිවිලිමක් තමයි පෙන්වන්නේ. දෙවෙනි විනාඩියේදී සිවිලිම. තුන්වෙනි විනාඩියේදී සිවිලිම. දැන් අපිට සාමාන්‍ය සිවිලිමක් දිහා එක දිගට විනාඩියක් බලන් ඉන්න අපහසුයිනේ. අපි ඉක්මනට ඇහැ වෙන පැත්තකට ගන්න ඕනේ. කියන්නේ අපිට එහෙම එකම දෙයක් දිහා බලාගෙන විනාඩියක් දෙකක් ඉන්න එක හරි අපහසුයි. මොකද සිවිලිමක් දිහා බැලුවට සතුට උපදින්නෙත් නැහැ. එහෙමයි. දැන් මේ ප්‍රේක්ෂකයෝ ටික දැන් බලාගෙන ඉන්නවා. දැන් පළවෙනි විනාඩියේත් සිවිලිම. දැන් මෙයාලා හිතනවා ඊළඟ විනාඩියේ තමයි දර්ශන ටික පටන් ගන්නෙ. දෙවෙනි විනාඩියේත් සිවිලිම. තුන්වෙනි විනාඩියේ සිවිලිම. හතරවෙනි විනාඩියේ සිවිලිම. මෙහෙම 5 6 7 වෙනකම්ම සිවිලිම තමයි පෙන්වන්නේ. දැන් හිතා ගන්න පුළුවන් සායනාංශ ප්‍රේක්ෂකයන්ට ඇති වෙච්ච නොසන්සුන්තාවය. 8 වෙනි විනාඩියේදී පෙන්නනවා පැරලයිස් වෙලා උඩුබැලිය අතර ඉන්න තරුණියක්. ඒ තරුණියට මුළු ජීවිත කාලෙම පේන්නේ සිවිලිම විතරයි. එහෙමයි. එතකොට අර කට්ටියට විනාඩියක් සිවිලිම දිහා බලාගෙන ඉන්න අමාරුයි. විනාඩි 2ක් බලාගෙන ඉන්න අමාරුයි. එතකොට පින්නත්නි අතීත කර්ම විපාකයක් හරි ඇවිල්ලා ස්වාමින්වහන්ස ඒ තරුණියක් පැරලයිස් වෙච්ච සිද්ධියක් අරන් තියෙන්නේ. ඒ වගේ අපේ ජීවිතෙත් අතීත කර්මයක් නිසා හරි උඩුබැලි අතටම සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ඉන ජීවිතයක් ලැබුණොත් සිවිලිමත් දිහා බලාගෙන සිවිලිමේ එහාට මෙහාට දුවන පුංචි පුංචි කෘමි සත්තු දිහා බලාගෙන ඉන්න ජීවිතයක් ලැබුණොත් එදාට මේ ප්‍රතිපත්ති පුරන්න බෑ. එහෙම ජීවිත කොච්චර මේ රටේ තියෙනවද? එහෙම ජීවිත කොතරම්නම් අපිට මේ රෝහලකට ගියාම දකින්න පුළුවන්ද? එවැනි මට්ටමක් ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ
මටත් උදා වුණොත් එතකොට එහෙම අන්න සන්නස එතකොට තමයි අපිට මේ ධර්මයේ පිළිබඳව සිහියත් උපදින්නේ කියලා මට මේ ඉතින් ඉස්මතු කරන්න පුළුවන්කමක් තියෙනවා අපිට. ඒ කියන්නේ දැන් බොහෝ දෙනෙක් කියන්නේ ආදීනව සංඥාව මේ මරණ සංඥාව මරණ හින්දාම මේක මේ මෙනෙහි කළ යුතුද? ඒ වගේම ආදීනව සංඥාව ලෙඩ වෙන හින්දාම මේක මෙනෙහි කළ යුතුද? මරණ හින්දාම ලෙඩ වෙන හින්දාම මේක මෙනෙහි කළ යුතුයි. ඒකයි කතා දෙකක් නැහැ. ඒක වෙන්න තියෙන දෙයමනේ. ඊට වඩා ගැඹුරු කතාවක් බුදුරජාණන් වහන්සේ මේ තුලින් අපිට කියලා තියෙනවා කියලා මට හිතෙනවා. අපේ සාන්නහසෙත් කතා කරනකොට ඒක පැහැදිලි වුණා. දැන් මරණය ගැන සිහිපත් වෙනකොට අපිට මතක් වෙන්න ඕනේ මේ කාලය තුලදී මොනවා හරි කරගත්තොත් තමයි. ඒ කියන්නේ මේ කාලයේ වටිනාකම දැනෙන්න ඕනේ. ඒ කියන්නේ අප්‍රමාදී වෙන්න. සානස දේශනා කරා වගේ යම්කිසි ලෙඩක් දුකක් ඇති වුනහම Tamanට කර කියා ගන්න බැරි වෙන ඒ කියන්නේ ප්‍රයෝජනය ගන්න තියෙන කාලයයි මට මේ ගෙවිලා යන්නේ කියන සිහිය. එහෙමයි සන්නස. ඇතිවීම සඳහා බුදුරජාණන් වහන්සේ එය මූලික ඉලක්කයක් කරගෙන මේ අදාළ කමඨහන් අපිට ලබා දීලා තියෙනවා. එහෙමයි සන්නස. ඒක ලොකු ඇත්තක්. මේ ඒ කියන්නේ තියෙන කාලේ වැදගත්කම. එහෙමයි. ඒක ඇත්තටම දැන් යමෙකුට ගැඹුරටම ඕක එහෙම හිතට දැනුණොත් මේ ගෙවෙන කාලයට එයාට මිලක් දෙන්න බැරි වෙයි. එහෙමයි සනස. ඒ කියන්නේ මරණ සංඥා ඔබ වහන්සේ පත් කළාගේ ආදීන සංඥාවක් එහෙම උපදවාගෙන මේ ජීවිතේ මෙවැනි භයානක මරණයකට හරි ව්‍යාධියකට හරි පත් වුණොත් මට මොන වගේ අසරණ කමක්ද ඇති වෙන්නේ. හැබැයි මේ කාලෙම හොඳින් ඉන්න ඕනේ රූපද්‍රිතව. එහෙමයි. එතකොට මේ කාලයේ මට ප්‍රථම ධ්‍යාන ලබන, ද්විතිය ධ්‍යාන ලබන, සෝතාපන්න වෙන, සකෘදාගාමි වෙන්න මට මේ කාලය කොච්චර වටිනවද කියලා එයාට හිතා ගන්න බැරි වෙයි මේකට මිලක් දෙන්න. එච්චර වටින කාලයක් වගේ දැනේ. එහෙමයි සනස. ඊළඟට සායනාංශ දැන් තව සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ අපි සිද්ධි ගන්න ඕන සායනාංශ අපිට එතකොට හොඳට දැනෙන නිසා. අවුරුදු 17 දී තරුණ ස්වාමින්වහන්සේ නමක් අවුරුදු 17 දී රෝද පුටුවට ඒ කියන්නේ අංශභාගය හැදුනා. ඉනෙන් පහළ පණ නැතුණා අවුරුදු 17 දී. ස්වාමින්වහන්සේ නමක් ඔය අනුරාධපුර පැත්තේ. එතකොට ඒ ස්වාමින්වහන්සේට අවශ්‍ය සියලුම උපස්ථාන කටයුතු කරන්නේ තාත්තා. අපි දකින කොටත් ඒ ස්වාමින්වහන්සේ රෝද පුටුවේ අවුරුදු 3ක් ජීවත් වෙලා. ඊළඟට අපි මහාවාරණ්‍යයෙන් පසුව වැඩම කළා අපේ අනිකුත් ආරණ්‍යයකට. එතකොට ඒ කාලය තුලත් ඒ ස්වාමින්වහන්සේ රෝද පුටුවේ. ඒ කියන්නේ ස්වාමින්වහන්සේ මේ රෝද පුටුවක ඉන්න කෙනාට එහෙම නැගිට ගන්න බැරි කෙනාට මල මුත්‍ර අවශ්‍යතාවයේ ඉඳලාම නෑවීම් වල ඉඳලාම සියලු පිරිසිදු කිරීම වල ඉඳලාම බත් එක පවා ළඟට ගෙනහි දීම ඉඳලාම සියල්ලම කරන්න වෙනවා. එතකොට ඒ වගේ තත්ත්වයකට ඒ ස්වාමින්වහන්සේ දැන් අපි මේ ගත්ත ස්වාමින්වහන්සේත් අවුරුදු 17 දී පත් වෙලා තියෙනවා. එතකොට ඇත්තටම එවැනි තත්ත්වයකට පත් වුණාට පස්සේ මේ ශාසනයෙන් කොන්ද කෙලින් තියාගෙන ඉඳලා පරයන්ක බැඳගෙන සක්මන් කර කර භාවනා කරනවා කියන එක ස්වාමින්වහන්සේ අපට හීනයක් වෙනවා. එතකොට ඔබට හෝ අපට හෝ අන්නේ වගේ භයානක ව්‍යසනයක් වෙන්නේ නැහැ කියන්නත් බෑ. වෙනව කියන්නත් බෑ. එතකොට අන්න ඒවා පොඩ්ඩක් ඔය ආදීන සංඥා විදිසන්නාන්ස එවැනි දේවල් නේ අපි කරන්නේ. ආදීන සංඥා පුරුදු කරද්දී ඒ බාහිර අයට වෙච්ච ව්‍යසන ගැන කල්පනා කරගෙන හිතනවා මේ தත්ත්වය තමයි මටත් දවසක වෙන්න පුළුවන්. ඒව හිතද්දි මොකද වෙන්නේ? හැබැයි මං දැන් හොඳට කකුල් දෙක වැඩ කරනවා. දැන් මට සක්මන් කරන්න පුළුවන්. දැන් මට පරයන්කේ බැඳ ගන්න පුළුවන්. දැන් මට කොන්ද කෙලින් තියාගෙන පැය දෙකක් පැය තුනක් වුණත් ඉන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාලේ මගේ හිතත් හොඳයි. අර වගේ තත්යකටපත් වුණාට පස්සේ හිත වැටෙන වැටිල්ල හිතා ගන්න බෑ සාවින්හස අපට. එතකොට මේ අන්න ඒවා කල්පනා කර කර අප්‍රමාදී වෙනවා. මේ තියෙන කාලය තුල. එහෙම සනස දැන් ඇත්තට මේ ඒ කාරණාව අපි හැමෝම තදින් දැනගන්න ඕනේ මේ ඇත්තම සාන්නහස අපිට මේ
අපිට මේ ලැබුණු කාලයේ වටිනාකම දැනෙන්නේ ඔය වගේ සංවේදී අවස්ථාවන් වල. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට දැන් එක දැනෙන්නේ නැති වෙන්න පුළුවන් තරුණ කාලෙදී තමන් ගෙවපු කාලේ ඔහේ කාදම්මවා වෙන්න පුළුවන්. නමුත් ගෙවා දැම්ම කාලේ වටිනාකම දැනෙන්නේ තමන් එක්ක වයසට ගියාට පස්සේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලෙඩ ඇඳකට වැටුණ වෙලාවක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් සනස ඒක දැනෙනවාමයි. ඒ කියන්නේ දැන් ජීවිතේ නිකන් ඔහේ පහසුකම් ඇතිව ශක්තිය ඇතිව ගෙවපු කාලේ නිකන් ඔහේම ගෙවලා දැම්මනම් තමන්ට ආපස්සට තමන්ගේ ජීවිතය ගැන මෙනෙහි කරනකොට ගන්න දෙයක් නැහැ. ඒ ගන්න දෙයක් නැති වෙනවා කියලා තමන්ට දැනනකොට අයියෝ අපරාධයක් නේ මං කරලා තියෙන්නේ කියලා හැඟීමක් එනවා. ඕකම සනස මරණ මංචකයේදීත් එනවා. තමන්ගේ ජීවිතේ නිකම්ම කන්න බොන්න අඳින්න පළඳින්න සැපවත්ව ඉන්න මේ කාමයේ කියන සනස හීනයක් වගේනේ. හීනයක් වෙන කාමයක් පසුපස්සේ ජීවිතේම ගෙවලා ධර්මානුකූලව ජීවිතය ගත නොකරපු කෙනෙක්ට මරණ මංචකයේදී ඔන්න අත්දැකීම විඳින්න වෙනවා. අයියෝ අපරාධෙ මං ගෙවපු කාලේ කියලා. එහෙම සානාසර ධම්මපදයේ මට මතකයි ඉස්සරහට අපිට සාකච්ඡා කරන්න හම්බ වෙයි. එක ගාතාවක් තියෙනවා ජීවිතයේ කළ යුතු දේවල් කළ යුතු අවස්ථාවේ කරන්නේ නැතුව ප්‍රමාදීව ජීවිතේ ගෙවන කෙනා ජීවිතයේ අවසානයේ විඳවන්නේ හරියට මාළුත් නැති මඩත් නැති වේලිච්ච විලක පියාඹ ගන්න බැරුව ඉන්න කොස්වාලිනියෙක් වගේ කියනවා. එහෙම සනස. ජීවිතේ හරියට අරගෙන ගියේ නැත්තම් දැන් අවුරුදු 50න් හරි පටන් ගන්න ඕන අප්‍රමාදී බව. 60න් හරි පටන් ගන්න ඕන අප්‍රමාදී බව. දැන් බුද්ධ කාලේ හිටපු රාද බ්‍රාහ්මණය අවුරුදු 80න් තමයි පටන් ගත්තේ අප්‍රමාදී බව. එහෙම. ශාසනයට ඇතුල් වෙලා. අපේ බක්කුල මහරහතන් වහන්සේත් අවුරුදු 80න් තමයි පැවිදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වයසයි කියලා කම්පා වෙන්න එපා. අද ඉඳලා පටන් ගත්තත් හරි කුසලයේ වඩන්න. එහෙම සනස. ඒක හරියටම හරි සනස. එහෙමයි. එහෙමයි. අනිත් සනස දැන් ඔය තරුණයන්ට තරුණ මදේ කියලා දෙයක් තියෙනවනේ. ඒ තරුණ මදයත් එක්ක ඒගොල්ලෝ සාපේක්ෂතාවයෙන් බලන්න යනවා. ඒ කියන්නේ මේක තරුණ ජීවිතයක් මේක. අපිට විඳින්න ඕනේ අපි විඳින්න එපා කියනව නෙවෙයි. මේක තියෙන්නේ විඳින්න අර වැඩිහිටියන් දිහා බලලා සාපේක්ෂතාවයක් තියෙනවා. අපි ඒ කාලෙට ගියාම මේ දේවල් කරනවා කියලා. හැබැයි දැන් වැඩිහිටි කෙනෙක් වයසක කෙනෙක් කොණ්ඩේ ඉදිලා දත් හැදිලා ඒ කෙනා හැරමිටියක් අතින් අරගෙන වෙවුල කොන්ද කුඩු වෙලා ඇවිදිනවා වෙන්න පුළුවන්. අපි ඒ කෙනා දැකලා හිතනවා වෙන්න පුළුවන් මමත් ওই කාලෙට යනකොට මොනවා හරි දෙයක් කරගන්නවා කියලා. හැබැයි මේ ජීවිතය කියන්නේ ස්වාමීන් වහන්සේ අනිත්‍ය වුණ අනාත්ම වුණ දුක්ඛ වුණ ජීවිතයක්. එතකොට අර වැඩි හිටියා හෙට වෙනකොට ඒ විදිහට ඇවිදිනවා වෙන්න පුළුවන්. මම අර අනාගතයේදී වයසට ගිහිල්ලා මම ධර්මයේ ප්‍රගුණ කරනවා කියපු තරුණයා හෙට වෙද්දි ඇඳකට විතරක් සීමා වෙන්න පුළුවන්. එහෙමයි සයන. එතකොට වැඩි හිටියාටද මේ වැරදිලා තියෙන්නේ Tamanටද වැරදිලා තියෙන්නේ. එහෙමයි සයනන්ස ඒක ලොකු ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ එහෙමයි. යම් කිසි තරුණ දරුවෙක් හිතනවා නම් මම මේක අවුරුදු 40න් පටන් ගන්නවා. නැත්තම් දරුවෝ ටිකක් කුස්මහත් වුණාට පස්සේ පටන් ගන්නවා කියලා. හැබැයි මෙයාට තව අවුරුද්දයි නම් ආයුෂ තියෙන්නේ. ඒ කියන්නේ මෙයා අනාගතය අරමුණු කරලා සැලසුම් හැදුවට මෙයාගේ මරණය අත ළඟ. එහෙමයි. එතකොට මේ ඒක හරීම කේදනීය තත්ත්වයක් වෙනවා. ඒකයි බුදුන් වහන්සේ දේශනා කළේ සායනවාස හිස ගිනිගත්ත කෙනෙක් හිසේ ගින්න නිවන්න කලින් ධර්ම අවබෝධයට අවශ්‍ය කටයුතු. එහෙමයි. ඊළඟට ඇඳිවත ගිනිගත්ත කෙනෙක් ඇඳිවත නිවන්නටත් කලින් ධර්ම අවබෝධයට අවශ්‍ය කටයුතු කරන්න කියලා. කියන්නේ අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් අපිට කාලයක් නැති බව කොච්චර ප්‍රකට කරලා තියෙනවද අනාගතය ගැන විශ්වාස කරන්න බැරි බව. එහෙමයි. ගිනි ගනිද්දිත් ධර්ම අවබෝධය ගැන හිතන්න කියලා තියෙනවා. එහෙමයි. ඉතින් අර ඒක තැනක තියෙන සායනාංශ මේ මජ්ක්‍ධිම නිකාය අටුවාවේ මේ ජීවිතයේ ප්‍රමාදී වෙච්ච පියෙක් ගැන ඒ පියතුමාගේ පුතා ස්වාමින්වහන්සේ නමක් හොඳට ප්‍රතිපත්තිකාමී ස්වාමින්වහන්සේ නමක්. හැබැයි මේ පියතුමා මේ දඩේම යන කෙනෙක්.
මෙයා වයසට යනකම්ම කලේ දඩයමේ යන එක. ස්වාමීන් වහන්සේ කියන දේ අහන්නෙම නැහැ. එහෙම. ඊට පස්සේ අවසානම කාලේදී ස්වාමීන් වහන්සේ බලෙන් පැවිදි කරනවා. එහෙම. පැවිදි කරලාත් ඉතින් ප්‍රතිපත්තියක් ගැන අදහසක් නැහැ. එහෙම. අර ඉන්නම් වාල් ඉන්නවා මේ ස්වාමීන් වහන්සේට තියෙන බයට. right. ඊට පස්සේ මොකද වුනේ මේ ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතට ආවා. දැන් මේ ස්වාමීන් වහන්සේට පේනවා ලොකු පර්වතයක් උඩ මේ ගිරිසිකරයක් උඩ මේ විහාරෙ තිබ්බේ. මේ පර්වතයේ පාමුල ඉඳලා විශාල කළු පාට සුනකයෝ මේ ස්වාමීන් වහන්සේගේ පැත්තට දුවගෙන එනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගෑ ගහලා කියනවා අර පුතා ස්වාමීන් වහන්සේට අනේ ස්වාමීනි මෙන්න මේ විදිහේ මේ වගේ හැඩරුව තියෙන විශාල සුනකයෝ පිරිසක් මගේ පැත්තට දුවගෙන එනවා කියලා. කෑ ගහනවා බයි. එතකොට ස්වාමීන් වහන්සේ දැනගන්නවා ගති නිමිති පහළ වෙලා. එහෙම. දැන් මේ සුගතියට යන ගති නිමිති නෙමෙයි මේ දුගතියට යන ගති නිමිති පහළ වෙලා තියෙන්නේ. පස්සේ මොකද කරන්නේ මේ ස්වාමීන් වහන්සේ ආරාමයේ ඉන්න සියලුම සාමණේරයන් වහන්සේත් එක්ක පුළුවන් තරම් මල් කඩාගෙන එනවා. මල් කඩාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ චෛත්‍ය වටේ තැන්පත් කරනවා. මෙහෙම තැන්පත් කළා අර ඇඳ පිටින්ම අර සිහිවිකල් වෙලා වගේ ඉන්න අර ස්වාමීන් වහන්සේ අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ ඒ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්සේ මේ හැම මලක්ම ඔබ වහන්සේ වෙනුවෙන්මයි ස්වාමීන් වහන්සේලා කැඩුවේ. මේ හැම මලක්ම ඔබ වහන්සේගේ අතින්ම පූජා කරනවා කියන අදහසෙන් තථාගතයන් වහන්සේට තථාගත පූජාවක් කරන්න කියනවා. ඉතින් අසරණ වෙලා හිටපු වෙලාව මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ගිලන් ස්වාමීන් වහන්සේ ඒ ඇඳේ හාන්සි වෙල ඉන්න ගමම්ම දෑත් නළලට අරගෙන බුදු පියාණන් වහන්සේට මේක පූජා කරනවා වගේ අදහසකින් මහා සන්තෝෂකින් ඒ පුණ්‍ය කර්මය සිද්ධ කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් අර සුනකයෝ තමන්ගේ පැත්තට දුවගෙන එනවනේ පේනුනේ. එහෙම. එක පාට පේන පටන් ගත්තා දිව විමාන. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හිටපු නිසා බුද්ධිමත් ස්වාමීන් වහන්සේනමක් ළඟ හිටපු නිසා ඒ ස්වාමීන් වහන්සේට හරි ගියා. බේරුණා. පින්නත් ඔබ හිතන්න ඔබේ මරණාසන්න මොහොතේ එහෙම ඔබේ මරණාසන්න මොහොතේ අඩුම ගානේ සුගතියකටවත් තල්ලු කරන්න පුළුවන් විදියට තමන්ගේ මානසිකත්වය හදන්න. ඒ කියන්නේ ගොඩක් අය ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මරණය හමුවේ එයා ඉන්න තැනුනුත් පහලට වැටෙන දේවල් තමයි කරන්නේ. නැත්නම් දාලා යන්න එපෝ කියනවා. එහෙමයි. බලන්නේ ඒ කෙනාව සුවසේ මරණයට පත් වෙන පරිසරය සකස් කිරීම නෙවෙයි. එහෙනම් එයා හිතන්නේ මේ කරන්නේ හොඳක් කියලා. එයා කියන්නේ හිතන්නේ හොඳක් කියලා. ගිහිල්ලා බදාගෙන අඬනවා අම්මේ මම මේ අහවල් දුව කියනවා කතා කරන්නකෝ තාත්තේ කතා කරන්නකෝ කියලා. ඒ වගේ අර මැරෙන කෙනාව දුගතියට යන විදිහේ ක්‍රමවේද තමයි භාවිතා කරන්නේ. ඒක දැන් සමහර අය කියන අවධාරණයෙන් කියන ඔයාට මාව දාලා යන්න බෑ කියලා. බෑ කියලා එහෙම. එහෙමත් කියනවා. කියන්නේ යන්න හදන කෙනාට නීති දානවා එතනදී. ඉන්න කාලෙත් නීති දාලා මැරෙන්න හදද්දිත් කියනවා ඔයාට මාව දාලා යන්න බෑ එහෙම. ඉතින් ඒ විදිහට අර ගිලම් වෙලා ඉන්න ජීවිතේ මානසිකවයි කායිකවයි තව තවත් ගිලම් වෙන විදිහට තමයි ලෝකේ ගොඩාක් අය කටයුතු කරන්නේ. සමහර අය සායනාංශ තමන්ගේ ඥාතියෙක් ඔය ඇඳකට වැටිලා ගිලම් වෙලා ඉන්නකොට ගෙදර ඉඳන් හොඳට කතා බහ කර කර යනවා. යන කෙනත් එක්ක. ඇඳ පේද්දි මොකද වෙන්නේ? මූණ නරක් කරගන්නවා. එනේ සමහර අය හිතා ඉන්නවා ලෙඩා ඉස්සරහා තමන්ගේ දුක පෙන්නුවොත් තමයි හරි. ඒක තමයි හරි කියලා. ඒක දැන් මරගොල්ලක් තියෙනවා සමහර ලාවට. ඒක මේ හැමෝම නෙවෙයි. එහෙමද කියන්න එපා. මේ මැරීමක් ඇහැඬීමත් කලාවක් කරගත පිරිස ඉන්නවා. ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒක අපි බලන්න ඕනේ. සමහර මලශාලා වලින් අඬන්නත් ගන්න පුළුවන් කුලිය දීලා. එහෙමයි. එහෙම ආරංචියක් තියෙනවා ඒක ඇත්තට. ඒ කියන්නේ ඒක ඇඬීම යුතුයකමක් කියලා තමයි හිතන්නේ. ඒක යුතුයකමක් විදිහට හිතනවා. එහෙමයි. මේ එතකොට ඇත්තටම මේ තමන් හරියට බුද්ධිමත්ව කල්පනා කරොත් ඒව ඇති අර හීන දීන කෙලෙස් ධර්මයන් වල දිය වෙලා අනිත් එක තමන්ගේම ඇතුළාන්තයේ තියෙන දේ වහගෙන එළියට හුවා දැක්වීමක් තමයි තියෙන්නේ. ඒවා හරි ලාමක දේවල් විදිහට දකින්න ඕනේ. එතකොට අන්න ඒ වගේ ලාමක චරිත ටිකක් නම් තමන් ළඟ ඉන්නේ. අන්න එහෙමයි. තමන්ගේ මරණයේදී තමන්ට මොකද වෙන්නේ? ධර්මයෙන් පෝෂණය දැන් උදාහරණයක් විදිහට සායනාස දැන් නකුල පිතා දැඩිව ගිලන් වුණා. එහෙමයි.
දැඩිව ගිලන් වෙච්ච අවස්ථාවේ නකුල මාතාව එතන වාඩි වෙලා කියපු ටික බැලුවොත් එහෙම නකුලපිත සූත්‍රේ කියනවා ඔබ තණ්හාවෙන් මැරෙන්න එපා කියනවා. ඒ ආසාවෙන් මැරෙන්න එපා කියනවා. වචනෙම වටිනාකම ඒ හොඳ සිහිපැද්දීමක්නේ. එහෙමයි. සිහිපත් කරනවා මේ ඔබ හිතන්න එපා ඔබ මිය ගියාට පස්සේ ඔබේ භාර්යාවටයි දරුවන්ටයි අනේ නමන් නැති වෙයි කියලා. මට හොඳට කපු කටින්න පුළුවන්. හොඳට රිදිවි යන්න පුළුවන්. මම ඒව කළා මගේ දරුවෝ ටික පෝෂණය කරනවා. ඔබ තණ්හාවෙන් තොරව මිය යන්න කියනවා. එහෙමයි දැන්. බොහෝ තැන්වල වෙන්නේ ඕක නෙවෙයිනේ. එහෙමයි. මතකද එදා හිටපු විදිය? මම දැන් දාලා ගියොත් මට මොකද වෙන්නේ? මම දාලා යන්න එපා. අරහෙම හිටියා මෙහෙම හිටියා. ඒ වගේනේ සනස ගොඩක් දෙනෙක් කරන්නේ. එහෙමයි. එතකොට දැන් අර අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රය ගත්තත් අනේ පිටිසිටුතුමා මරණාසන්න මොහොතට ලං වුණාට පස්සේ සාරිපුත්තයන් වහන්සේ ආනන්දයන් වහන්සේත් එක්ක ළඟට ගිහිල්ලා බුදුමාහාර විදර්ශනාවක් උගන්වන්නේ. එහෙමයි. මේ රූපය තණ්හාවෙන් ගන්න එපා, ඇස තණ්හාවෙන් ගන්න එපා, චක්කු විඤ්ඤාණ තණ්හාවෙන් ගන්න එපා කියලා. ඒ කියන්නේ පින්වත්නි ධර්මයේ තුලින් එහෙම පෝෂණය වෙච්ච පිරිසක් තමන් වටේ නැත්තම් මේ සත්‍ය පිළිගන්න තමන් ඇදක වැටිච්ච වෙලාවක තමන් මරණාසන්න මොහොතකට ආපු වෙලාවට ඔය ඔක්කොම කරන්න අනන එක. සුගතිය යන්න හිටපු කෙනා දුගතියට දාන්න පුළුවන්. ඇත්තටම ඔබේ ජීවිතේ මේ වෙනකොට සුගතියකට යන බොහෝ දේවල් කරගෙන තිබුණත් ඔබ මේ විදර්ශනාවෙන් ඉහළ තලයකට හිත අරගෙන නැත්නම් ඔබේ වටේ ඉන්න අය ඔබේ මරණාසන්න මොහොතේ වටේ ඉඳගෙන අඬලා දොඩලා අතපත ගාලා මූණි බලා ඔබට නැති උපාදාන උපදවන්න පුළුවන්. උපදවන්න හේතු වෙන විදිහට පරිසරය හදන්න පුළුවන්. පුළුවන් නම් ලියුමක් උනත් ලියලා තියන්න. එහෙමයි. මරණ මංචකයට ඇවිල්ලා ඔය මේ කෝලම් කරන්න එපා. කෝලම් කරන්න එපා කියලා. එහෙමයි. එතකොට දැන් සමහර බුද්ධිමත් දරුවෝ එහෙම ඉන්නවා. දැන් තමන්ගේ අම්මලා තාත්තලා එහෙම දැන් එවැනි තත්ත්වයන්ට ආවට පස්සේ අඬන දොරට චරිතවලට ඇඳ පැත්තට යන්න දෙන්නේ නැහැ. සමහර අය බලන්නේ මරණයටපත් වෙන කෙනා මේ ආදරය කරනම කෙනා ගෙන්නලා පෙන්නන්නනේ. එහෙමයි. කැමැති ආහාර ටිකක් කොහොම හරි පොවන්නනේ. එහෙමයි. මේ කවන්නනේ. එතකොට කැමැතිම දේවල් ටිකක් මරණ මංචකයේදී පෙන්නන්න බොහෝ දෙනෙක් උනන්දු වෙනවා උත්සාහවන්ත වෙනවා. එහෙමයි. ඒක ඇත්තටම නරක දෙයක්. ඒ කියන්නේ ආසාව වැඩිවීමක්මයි. ආසාව වැඩිවීමක්ම අපි හිතනවා ඒක අපි මේ කරන්නේ මේ කෙනාට ආදරේ හින්දා කියලා. ඒකම යාට හරහට හිටිලා අන්තිමේදී මේ පුදුමාකාර විදිහට දුක් ගොඩක් යා විඳිනවා. සමහර වෙලාවට යා ඒක හේතු කරගෙන අපි කියමු ප්‍රේත ලෝකෙ ඉපදුනා කියලා. අපිට සාප කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙතෙන්ට ඇදලා දැම්මේ මේයි කියලා. එහෙමයි සන්නස්. එහෙම සිද්ධියක් වුණා මේ කොළඹ ප්‍රදේශයේ. එහෙමයි. අවුරුදු 45ක ස්වාමි දිනයක් මිය යද්දී එයා ටිකක් බනහපු කෙනෙක් මහත්තයයි දරුවෝ දෙන්නයි ඇවිල්ලා මොකද කරලා තියෙන්නේ මහත්තයා තමයි ගොඩක් කියලා තියෙන්නේ. කැම්පස් එකේ ඉඳලාම ආදරේ මතක් කළා. ඒ කියන්නේ අරයා රඳව ගන්න අවසාන උත්සාහය නෙමෙයි. එහෙමයි. ඔබට බෑ අපිව දාලා යන්න අපි හිටපු හැටි මතකයි නේද? අපේ ආදරේ මතකයි නේද? අර යම් කිසි විදියක හරි හිතේ යම් කිසි සංහිඳියාවක් ඇති කරගෙන හිටපු මෙයාට මහත්තයගෙන දැඩි ආලයක් ඇති වුණා. ඉස්සර ආදරෙන් හිටපු හැටි කියද්දි විතින් මතක් වෙනවා. මතක් වෙනවනේ. එහෙමයි. එතකොට මොකද උනේ? ඒ ගෙදරම වැඩකාරියට ඇවිල්ලා ප්‍රේතියක් වෙලා වහනවා. ඊට පස්සේ ප්‍රේතිය කතා කරනකොට තමයි කියන්නේ මහත්තයා මට නිදහසෙන් මැරෙන්න දුන්නේ නැහැ. මම මේව ගැන ආසාවක් නැතුව හිත හදාගෙන ඉද්දී මේ මහත්තයා කියපු වචන ටිකට මාව වැවිස්සුණා. ඒ වගේ අපිට සිහිපත් කරන්න ඕනුනේ පින්නත්නි අපි යම්කිසි උසස් ඉහළ මානසික මට්ටමකට ආවේ නැත්නම් අපේ මරණය වෙලාවේ දහමින් පෝෂණය නොවිච්ච අය කරන කියන දේවල් නිසා අපිට ලැබෙන්න තිබ්බ උතුම් ජීවිතයක් උනත් මගහැරලා යන්න පුළුවන්. ඒ නිසා ළඟ ඉන්න කෙනෙක්වත් ගැනවත් විශ්වාසයක් තියන්න බෑ. බැරි තත්ත්වයක් තියෙන්නේ. එහෙමයි. ඒ නිසා පුළුවන් තරම් අපි මේ ශාසන ධර්මයේ තුලින් ඉහළ මානසික මට්ටමක් ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. එහෙමයි. ඒක තමයි සනස දැන්. අප්‍රමාදී වුණොත්නේ අනිත් අය ඉස්සරහා අපි අර වගේ තත්ත්වයකටපත් වෙන්නේ. මේ ප්‍රමාදී වුණොත්නේ අනිත් අය හඬනකොට අනිත් අය කරන එක එක ඔය සවනසිකව කෝලම් වලට අපි හසු වෙලා අපේ රාගය, දේශය ආදී ඇති කරගන්නේ. ඇත්තට මේ කෝලම්ම තමයි සවනස. මේ හරියට විදර්ශනා වඩලා තමන්ට සානස තමන් අර කවුරු මොනවා කිව්වත් තමන්ට එකම දෙයකටවත් හිත යොමු කරන්නේ නැතුව සීලාදී ගුණධර්මයන් වලට හිත මෙහෙवला
තමන් විදර්ශනාව වඩලා තියෙනවා නම් ඒ විදර්ශනාව මත පිහිටා ඉන්න පුළුවන් නම් ඒකම තමයි අප්‍රමාදී ගුණය ස්වාමීන් වහන්සේ. එහෙමයි. මොකද අපි තාම එතෙන්ට හිත අරගෙන නැත්නම් ස්වාමීන් වහන්සේ අද මෙහෙම හොඳට ඉන්නවා වෙන්න පුළුවන්. හෙට ගැඩවිලක් වෙන්න පුළුවන්. හෙට මේ සමහර වෙලාවට අවීචයේ දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. සානසික මරණාසන්න වෙලාවදී තව පැත්තක් අපි කතා කරොත් කායික වේදනාවක් කොච්චර තියෙනවද? දැන් ඔය සූත්‍ර ගණනාවක අපිට හම්බෙලා තියෙනවා ස්වාමින් වහන්සේ මරණ මංචකයේදී ඒ කියපු අයගේ ඒ විස්තර. එතකොට ඒ විස්තර කියනකොට කියනවා මේ හිස වරපටකින් හිස වෙලලා බලවත් පුරුෂයෙක් දෙපැත්තට හිර කළ තද කළ අදිනකොට මොන වගේ වේදනාවක්ද දැනෙන්නේ? අන්න ඒ වගේ වේදනාවක් මරණ මංචකෙත් දැනෙනවා. එතකොට දැන් අපි කල්පනා කරන්න පුංචි හිසේ කැක්කමක් ඇති වුණොත් දැන් අර වගේ වේදනාවක් නෙමෙයිනේ. ඒක මහා මේරු පර්වතයක් තරම් නම් පුංචි හිසේ කැක්කමක් කියන්නේ සාමාන්‍ය දූවිලි අංශුවක් වගේ දෙයක්. එතෙන්දී කොච්චර අපි අසරණ වෙනවද දේශය ඇති කර ගන්නවද? ඊළඟට කියනවා මේ තියුණු කැත්තකින් මේ බඩ කපනවා වගේ කියලා. ඒතර කොච්චර වේදනාවද? ඒ වාතයේ අවසාන මොහොතේදී ශරීරයේ ක්‍රියාත්මක වීමත් එක්ක දැනෙන වේදනාව. එතකොට ඔය අත්දැකීම අපිට විඳින්නම වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔය අත්දැකීම විඳින්නම වෙනවා. එහෙමයි සයන්වංශ මොකද ඔය සිද්ධි ගොඩක් වෙලා තිබ්බේ සෝතාපන්න ශ්‍රාවකයෝ සම්බන්ධ සූත්‍රවල. එහෙමයි. එතකොට ඒ අය ඔය වගේ ප්‍රකාශ කරේ සිහියෙන් හිටපු හින්දා. නැත්නම් ඒ අය කේන්ද්‍රිකාගා හිටියනම් කතා කරන්න ආවත් ඒකට කේන්ති යනවා. දැන් ඒ වගේ දුකින් ඉන්න වෙලාවට ගිහිල්ලා අපි ඔළුව අත ගන්න ගියා බඩ අත ගන්න ගියත් ඒ අයට ඒකටත් කේන්ති දෙන්නේ මොකද? ඒක වදයක් වෙන්න පුළුවන්. වදයක් වෙන්න පුළුවන්. දැන් දත් කැක්කුමක් ඉවස ගන්න බැරි නම් Tamanට කොතරම් වේදනාවද? හැමෝටම දත් කැක්කුම හැදලා තියෙනවනේ. එහෙමයි සයන්වංශ දැන් ඔය සමහර ඔය අපේ සමහර පින්නතුන්ට හිසේ රදේ තියෙන වෙලාවක කවුරු හරි කතාවට ගියොත් හොඳටම කේන්ති යනවා. හොඳටම කේන්ති යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩදී Tamanට එහෙම කේන්ති යනවා නම් අර වගේ තැනකදී Taman වේදනාත් එක්ක ගැටි කොච්චර දුක් විඳීද? දැන් එක වීඩියෝ එකක් දැක්ක ස්වාමීන් වහන්සේ මම ඒ ස්වාමීන් වහන්සේ නමකගේ පිය කෙනෙක්. ඒ ඇඳේ ඉන්න කාලේ දුක් මරණාසන්න වෙලාවේදී විඳපු දුක් එක්ක මරණය දක්වාම ඒ කොටස් එකතු කරලා ඒක සකස් කරලා තිබ්බා. එතකොට මේ මරණ වෙලාවේදී දැනෙන වේදනාවේදී ඒ පියා කෑ ගහන විදිහ ඒ වගේම එකතන ඉඳගෙන විඳින දුක් ස්වභාවයන් පිළිබඳව දකිනකොට ඇත්තටම මේ මරණාසන්න වෙලාවේදී මේ කායික වේදනාත් එක්ක ලොකු ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්ක සනස මානසික වේදනාවක් කොච්චර තියෙද? අර කිව්වත් වගේ ඇලුන දේවල් පිළිබඳව අපිට මේ දැන් දාලා යන්න එනවා කියන මේ අදහසත් එක්ක අපි හිටියොත් දැන් ස්වාමීන් වහන්සේ දැන් ආසන්න කාලෙත් එහෙම මරණ දෙකක් විතර වුණා. එහෙමයි. ඒ කියන්නේ තරුණ දරුවෝ ආදරෙන් ඉන්න අතරේ ඔන්න පිරිමි ළමයි මැරෙනවා. එතකොට මේ පිරිමි ළමයි මැරෙනකොට ඒ කියන්නේ තාම විවාහ වෙලාවක් නැහැනේ. ඒ කියන්නේ තරුණ දරුවන්ගේ හිතේ ප්‍රාර්ථනාවක් තියෙනවනේ. ගෙවල් හදලා වාහන අරන් විවාහ වෙලා අම්මලා තාත්තලා වෙලා එහෙම අපේම ලෝකයක් හදාගන්න ලොකු තණ්හාවක්. එහෙමයි. දැන් ඔය මංගල උත්සවයේ දවසේ පිරිමි ළමයා මැරෙනවා. එහෙමයි. ඒ කියන්නේ මංගල උත්සවයේ විවාහ වෙන දවසේ මේ විවාහ විග්වස ගැනීමෙන් පස්සේ පිරිමි ළමයා මැරෙනවා. එහෙමයි. එතකොට දැන් මම දන්න ඔය සිද්ධි දෙකේදී විවාහ වෙන්න කලින් ඒ ආදරය කරන දෙන්නගෙන් එක්කෙනෙක් මරණයටපත් වෙනවා. එහෙමයි. එතකොට මේ මරණයටපත් වෙන කෙනාට අර ආදරය කරන කෙනා කොහොම අරමුණු වෙනවද? එහෙමයි. වැඩිපුරම කැමති දෙන්නේ යාට මරණාසන්න මොහොතේ මතක් වෙන්නේ. එතකොට සාවින්හංශ මේ කෙනෙක්ගේ ඒ මරණාසන්න මොහොතක ඒ කායික පීඩාව එක පැත්තකින් අනිත් පැත්තේ Tamanට දැඩි මානසික ඇලීම් තියෙනවා නම් මේ කියන්නේ විදර්ශනාවෙන් ඒව දුරු කරගෙන පාලනය කරගෙන හිටියේ නැත්තම් ඒ අර වැඩිපුරම ආදරය කරන එකත් එක්කමයි මැරෙන්නේ. අර එක ධම්මපද අටුවාවේ තියෙන්නේ අර භාර්යාවට ආදරයෙන් මැරිලා සුනකෙක් වෙලත් හොයාගෙන එනවා. ගැරඩියෙක් වෙලත් හොයාගෙන එනවා.
ඒ වගේ වසුපැටියෙක් වෙලත් හොයාගෙන එනවා. එතකොට මේ ශාසනයක් තියෙන කාලයක යම් කිසි කෙනෙක් ඒ ශාසනයෙන් හරියට ඵල නෙලා ගන්න නැතුව ප්‍රමාදීව හිටියොත් ඊළඟට ඒ ජීවිතේ කාලයේදී ඇසුරු කරපු කෙනෙක් පිටිපස්සෙම සත්තු වෙවි වුණත් දුවන තත්යකටපත් වෙන්න පුළුවන්. එහෙම සනස දැන් ඒ හැමතැනදීම තියෙන්නේ ඇත්තට මේ දහම වටිනාකම ඒකයි අප්‍රමාදී වෙන්න ඕනි කියන මේක දැනගෙන ඒ හැම තැනදීම විසඳුම තියෙන්නේ ආදරය කරන දේ ලබා ගැනීම තුලින් විසඳුම තියෙන්නේ. එහෙමනේ දැනෙන්නේ. දැන් මේ තරම් වටින දහමක් තුළින් අපිට ඉස්මතු වෙන්නේ ආදරය කරන දේ එකතු කර ගැනීම නෙමෙයි විසඳුම. ඒ කෙරෙහි පවතින තණ්හාව දුරු කරාම තමයි විසඳුම ලැබෙන්නේ. මේ වගේ හිත හදාගන්න ලැබිලා තියෙන අවස්ථාව මේ දහම ලැබිලා තියෙන අවස්ථාව ගැන අපි කල්පනා කළොත් ස්වාමින් වහන්සේ ඇත්තටම මුළු සංසාර ජීවිතේම අපි කරේ ওই ටිකමනේ. ඔක සත්තුත් කරනවනේ. දෙවියන්, බ්‍රහ්මයෝ, මිනිස්සුයෝ මේ ලෝකේ සියලුම සත්වයෝ ඉන්නේ ওই ධර්මතාවයත් එක්ක. මේ ජීවිතේ මේ තරම් වටින දහමක් ලැබිලත් අපි ලෝකේ හිතන විදිහට හිතන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දැන් කෙනෙක්ට කියන්න පුළුවන් එහෙම ඉතින් කරන්න බෑනේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියන මේක ලෝකෙන් එතර වෙන දහමක්, ලෝකෙට ප්‍රතිවිරුද්ධ වූ දහමක්. එතකොට අනුසෝතගාමී නෙවෙයි. එහෙනම් අපිට මේ දහමේ වටිනාකම දැනෙන්න ඕන ස්වාමීන් වහන්සේ අර සංසාරේ පුරාවට අපි කරේ తాවකාලිකවර තුවාලේ කසනවා වගේ දෙයක්. ඒකෙන්ම දුක වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. දැන් තියෙන්නේ අපට තුවාලේ සුව කරන්න බෙහෙතක් ලැබිලා තියෙන්නේ. ඒක මේ වෙලාවේ කරගත්තේ නැත්නම් අපිට ඊළඟට ආයි කවද මේ දහම ලැබෙයිද දන්නේ නැහැ. එහෙමයි සර්. දැන් තුවාලයකට බෙහෙත් දැම්මේ නැත්නම් ගොඩ දුවනවනේ. ගොඩ දුවනවනේ. එහෙමයි. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරා වගේ ඉසකිනි ගත්තේ කේගෙන නිවන්න උත්සාහයක් දන්නවට වඩා ඒ වෙලාවේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න කියන්නේ මොකද මේක ස්වාමීන් වහන්සේ අපි මේ අවස්ථාව ලබා ගන්න මොන කැපකිරීම කළාද කියලා අපි දන්නේ නැහැ. එනේ මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න, දුර්ලභ වූ සද්ධර්ම ශ්‍රවණය කරන්න, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්න. දැන් මේවා හිතෙන්නේ වැඩි කියන සමහර අය නැත්නම් බන වැඩි. එතකොට ප්‍රතිපදාව ගැන ඇහුවා මේ වැඩි විදිහට අපි දැනෙන්නේ අපි මේවා ලබන්න අපි කරලා තියෙන පින කොච්චරද කියන්න බෑ. එහෙමයි සන්නස්. ඒක තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතයේ ඉඳගෙන අපි සසර ජීවිතය සූපපත් කරගන්න මොන තරම් කැපවීම කරනවද? එහෙමයි සන්නස්. එහෙමයි. يعني දැන් ඇති කියලා නතර කරන්නේ නැතුව දිගටම කරගෙන යනවානේ. එහෙමයි. සසර ජීවිතෙත් අපි එහෙම කරලා තියෙන මේ ජීවිතේ ලබා ගන්න. මේ ජීවිතේ ලබා ගන්න. ඉතින් මේ ජීවිතේ ලබන්න අපි කරලා තියෙන කැපකිරීම මේ ගෙවෙන්නේ පිනක් කියන මේ අදහසත් ඇති කරගෙන. මොකද මේ අපි ගෙවන්නේ මිනිස්සෙක් විදිහට පිනක්නේ. සන්නස දැන් මේ පිනේ ගෙවීම ගැන අවබෝධ කරගෙන මේ තප්පර කට්ට එහෙට මේ කැරකෙන තප්පරයක් ගානේ තමන්ගේ වටින කාලයයි මේ ගෙවෙන්නේ කියන මේ හැඟීම ඇති කරගෙන ස්වාමින් වහන්සේ අපි එන්නේ ඒ නිසා. කියන්නේ මේ කාලය බොහොමත්ම ඉක්මනින් ගෙවිලා යනවා. එන්නේ හැඟීම ඇති කරගෙන අවබෝධය ඇති කරගෙන මේ දහමේ අපි ප්‍රායෝගිකව හැසිරෙන්න ඕනේ කියන්නේ ඒකයි. දහම කෙරෙහි අප්‍රමාදී බව ඇති කරගන්න ඕනේ කියන්නේ ඒකයි. එහෙමයි සයනස. දැන් මේ ළඟදී දැක්කා මේ පින්තූරයක් ඉන්දියාවේ ඒ පුතාට අවුරුදු 14ක් 15ක් විතර. එතකොට යාගේ අම්මත් අර සුදු පාට මේ කොරෝනා අර හැදලා මිය ගියාට පස්සේ ඔතනවනේ සුදු පාට කවර් එකේ අම්මගේ සුදු පාට කවරේ ඔතපු මලමිනියයි. තාත්තගේ සුදු පාට කවරේ ඔතපු මලමිනියයි. සහෝදරීගේ සුදු පාට කවරේ ඔතපු මලමිනියයි. ඒ තුන ළඟ මේ දරුවා ඉන්නවා. අවුරුදු 14ක විතර පුතේ. දැන් යම් කිසි කෙනෙක් මේ ජීවිතේ පින්නදී තමන්ගේ පැත්තට පොඩ්ඩක් අපිට බලන්න. දැන් අපිට සාමාන්‍ය සායනස භාවනා කරන්න හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ඒකනේ බුදුන් වහන්සේ දේශනා කළේ සමගි වෙන්න කියලා. ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම. මොකද ඒ සමගිය භාවනාවට උපකාරක ධර්මයක්. අසමගිය භාවනාවට හානිදායකයි. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, ශෝක පරිදේවාදී භාවනාවට හානිදායකයි.
දැන් අද ඔබ හොඳට හිටියත් ඔබට දවසක අර පුතාට වෙච්ච දේ වුණා. දැන් ඒ කුණානි සායනාස මේ සුනාමි ව්‍යසනවලදී සමහර ওই රටේ වෙච්ච ව්‍යසනවලදී තව අනිකුත් සමාජික ඔක්කොම ටික අහිමිලා එක්කෙනෙක් ඉතුරු වුණා. එහෙමයි. ඇත්තටම පින්නත්නි අපිට යම් කිසි දවසක වැනි තත්යකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඒ ඇති වෙන ඒ මානසික කඩාවැටීමත් එක්ක අපිට මේ දහම් මාර්ගයට එන්නටවත් බැරි පසුබෑමක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒ දැන් සමාජයේ ඉන්න සමහර අයට ළඟම ඉන්න කෙනාගේ ආදරේ වෙනස් වෙනකොට දහම් මාර්ගෙ එපා වෙන ගතියක් තියෙනවා. දැන් මට ඒක අම්ම කෙනෙක් කතා කරලා කියනවා මහත්තයාගේ අනියම් සම්බන්ධයක් අහුවෙලා. එහෙමයි. බණක්වත් අහන්න හිතෙන්නේ නැහැ මට ඔක්කොම එපා වෙලා කියනවා. එතකොට බාහිර කෙනෙක්ගේ තමන්ගේ ජීවිතයට පිට කෙනෙක් එහෙම ඇති කරගත්ත සම්බන්ධයකට ඒ මෞතුමියට බණ ටික අහන්නත් එපා වුණා නා. තමන් හීනෙවන් නොහිතන විදියකට මේ භයානක ව්‍යසනයක් නිසා තමන්ගේ සමාජිකයෝ ටිකක් තමන්ට අහිමුණොත් තමන්ට මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ හොඳ වර්තමානයක් තියෙන වෙලාවේ ඒකෙන් උප්පරිම ප්‍රයෝජනයක් ගන්න අපි කටයුතු කරන්න ඕනේ. එතකොට පින්නන්ති අදට નિયમિત කාල වේලාව අපේ අවසන් වෙනවා. අද දවසේ අපි සාකච්ඡා කළේ අප්පමාද වග්ගයේන පළවෙනි ගාථාව අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් කියන ගාථාව. යම් කිසි කෙනෙක් ප්‍රමාද වෙලා කුසල් වඩන්න නැතුව ප්‍රතිපත්ති පුරන්න නැතුව ඉන්නවා නම් එයා මරුණු කෙනෙක් හා සමයි නැවත නැවත භවගාමී ජීවිතේ මෙරි ඉපදෙන්න වෙනවා. යම් කිසි කෙනෙක් ලැබිලා තියෙන කාලයේ වටිනාකම තේරුම් අරගෙන අදාදම වීර්ය වඩනවා නම් අදාදම කුසල් වඩනවා නම් අදාදම ප්‍රතිපත්ති පුරනවා නම් එයා ඒ අවබෝධයට පත්වීම තුළ අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ බුදු පියාණන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් මේ කාරණා තමන්ගේ ජීවිතයට හොඳට අරගෙන අදාදම හෙට යමක් කරන්න හිටියනම් යහපත් දෙයක් ඒක අද කරන්න අදිෂ්ඨාන ගනිමින් තමන්ගේ ජීවිත තව තවත් නිවැරදි කරගන්න කියලා අපි පින්නතුන්ට සිහිපත් කරනවා. අද දවසෙත් අපිත් එක්ක එකට එකතු වෙලා ජීවිතයේ අනිත්‍ය ස්වභාවය පිළිබඳව මරණ ධර්මතාවය පිළිබඳව ජීවිතයේ ආදීනවය පිළිබඳව දහම් කාරණා බෙදා හදාගත්ත අපේ කල්යාණ මිත්‍ර රාජකීය පඬිතු ඉදුරුහේනේ ධම්මදේව ස්වාමීන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වෙන උතුම් සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සාර්ථක කරගෙන ඒ උතුම් අවබෝධයට පත් වෙන්නට මේ කුසලය මේ ධර්ම දාණය උන්වහන්සේට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි නැවත දවසක තවත් දහම් පදයක් පිළිබඳව කතා බහ කරන්නට හමු වීමේ බලාපොරොත්තුවෙන් පිළිතුන් හැමදෙනාටම තුනුරුවන් ගණන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදට නියමිත දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ධම්මපදය